කොහොමද ආදරණීය දරුවනේ අපි අද ආයෙත් හමු වෙනවා තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව මේ පාඩම් මාලාවේ තොරතුරු තාක්ෂණිකමය පාඩම් කිහිපයක් ඔබේ තියෙනවා එම පාඩම් වලින් 21 වෙනි පාඩමේ 3 වෙනි පාඩම් කොටසෙන් තමයි අපි ඔබ මේ හමු වෙන්නේ හොඳයි අපි කලින් කතා කර පාඩම් කොටස ඔබට මතක ඇති පරිගණක පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දුවේ පුතේ අපි කතා කරා පරිගණක පද්ධතිය සහ ඒ සමග සම්බන්ධව පාවිච්චි කරන උපාංග මොනවද කියලා අපි කතා කරා. දැන් අපි යනවා තවත් සුවිශේෂී කොටසකට. ඒ තමයි දුවේ පුතේ පරිගණක වර්ගීකරණයක් කරන්න. ඇයි අපි මෙහෙම දෙයක් කතා කරන්නේ? පරිගණක වර්ගීකරණයක් කරන්නේ ඇයි කියන හිතුවොත් මට ඒකට දෙන්න තියෙන උත්තරේ මෙන්න මේක. අපි යම් රැකියාවක් කරන්න ගියාම එහෙම නැත්නම් නිවසේ හෝ පාසලේ හෝ පරිගණක එක්ක වැඩ කරද්දී දුවේ පුතේ අපට සිද්ධ වෙනවා එකිනෙකට වෙනස් පරිගණක එක්ක වැඩ කරන්න. ඔබට සාමාන්‍යයෙන් පාසලේදී නම් ඔබට නිතරම හම්බෙන්නේ ඩෙස්ක්ටොප් පරිගණක හෝ ලැප්ටොප් පරිගණක. හැබැයි ඔබ නිවසේදී පාවිච්චි කරනවා ස්මාර්ට්ෆෝන් එකක්. මේකත් පරිගණන උපාංගයක්. හොඳට මතක තියාගන්න. මොකද්ද? පරිගණන උපාංගයක්. ඒ කියන්නේ පරිගණකමය තාක්ෂණය තුල ක්‍රියාත්මක වන උපාංගයක්. අපි ගැඹුරට කතා කරමු ඉස්සරහට. එතකොට මේ උපාංග එකිනෙකට වෙනස් වුණාම දුවේ පුතේ මේ එකිනෙක උපාංග එක්ක වැඩ කරන්න අපි වෙන වෙනම දැනගන්න ඕන. හේතුව තමයි මේවායේ තියෙන ප්‍රයෝජන නැත්තම් කාර්යයන් එකිනෙකට වෙනස් වෙනවා. අන්නේ මේ එකිනෙකට වෙනස් වෙන නිසා මේ එකිනෙකට වෙනස් පරිගණක එක්ක වැඩ කරන්න නම් එම එකිනෙක පරිගණක අතර තියෙන වෙනස්කම් අපි හරියට දැනගන්න ඕන. අපි හරියට දැනගන්න ඕන. පැහැදිලි නේද? එහෙනම් දුවේ පුතේ අපි යමු පරිගණක වර්ගීකරණය කොයි වගේද කියලා බලන්න. බලන්න. ඔබට පේන්න තියෙනවා මෙතන පුතේ පරිගණක වර්ගීකරණය කියන මාතෘකාව යටතේ මම මෙතන ලැයිස්තුගත කරලා තියෙනවා පුතේ පරිගණක වර්ගීකරණයන් 4ක්. ඔබට පේනවා. හොඳයි. පළවෙනි එක තමයි දුවේ පුතේ පරිගණකයේ භෞතික ප්‍රමාණය අනුව කරන වර්ගීකරණය. පරිගණකයේ භෞතික ප්‍රමාණය. ඒ තුල තවත් දේවල් කතා කරන්න තියෙනවා. 2 භාවිත කරන තාක්ෂණය අනුව. ඒ කියන්නේ මේ පරිගණකය දැනට ක්‍රියාත්මක වෙන්න පාවිච්චි කරන මොන වගේ තාක්ෂණයක්ද කියන එක. 3 වෙනුව තියෙනවා පුතේ භාවිත කරන අරමුණ අනුව වර්ගීකරණය. කුමන අරමුණු සඳහාද ඒ පරිගණක පාවිච්චි කරන්න කියලා අපි වර්ග කරලා ඉගෙන ගන්නවා. 4 වෙනි එක යම්කිසි පරිගණක ජාලයක් තුල මෙයාගේ කාර්ය අනුව නැත්තම් එම ජාලය තුල එයාට හිමි තැන අනුව පරිගණක වර්ගීකරණය. පරිගණක වර්ගීකරණය කරනවා. පැහැදිලි නේද පුතේ? මෙන්න මේ වර්ගීකරණයන් ටික තමයි අද දවසේ පාඩමේ අපි මුල්ම කොටස වශයෙන් ඉගෙන ගන්න යන්නේ. එහෙනම් අපි පාඩමේ මේ කොටස් වලට ගිහිල්ලා බලමු. හොඳයි දුවේ පුතේ අපි දැන් ඉන්නේ පළවෙනිම වර්ගීකරණය ගැන කතා කරන්න. ඔබට පේනවා මේ වර්ගීකරණය තුල එකිනෙකට වෙනස් පරිගණක වර්ග කිහිපයක්ම තියෙනවා. අපි එකින් එක අරන් සාකච්ඡා කරමු මෙම එකිනෙක වර්ගයන් වල කාර්ය කුමක්ද ස්වභාවය කුමක්ද කියලා. මොකද්ද බලන්න පුතේ? කිරණ කාර්ය සහ ස්වභාවය. මේක තේරුම් ගත්තා නම් හරි. බලමු පළවෙනි එක්කෙනා අරගෙන. මහා පරිගණක. මහා පරිගණක. අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන සුපර් කම්පියුටර්ස් කියලා. අපි ගැඹුරට කතා කරමු ඉස්සරහට. දෙවනුව මධ්‍ය පරිගණක. ඉංග්‍රීසියෙන් කියන පුතේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා. මම ඔබට යම් කාරණයක් මතක් කරන්න ඕන දුවේ පුතේ. මේ සිංහල වචන වලට වඩා ඔබට සාමාන්‍ය සමාජයේදී ඔබ රැකියාවක් කරද්දී ඔබට හමු වෙන්නේ මෙන්න මේ ඉංග්‍රීසි වචන ටික. ඒ නිසා ඔබේ භාවිතයට පහසු වෙන්න මම මේ ඉංග්‍රීසි වචන ටික ඔබට දුන්නා. මේවා හොඳින් මතක තියාගන්න. හැබැයි ඔබ විභාගයට පාවිච්චි කරන්න ඕන මෙන්න මේ සිංහල වචන ටික ඔබ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න නිසා. පැහැදිලි නේද? යමු ඉස්සරහට. 3 වෙනුව අපිට කතා කරන්න තියෙන පුතේ කුඩා පරිගණක. මේකට කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් මිනි කම්පියුටර් කියලා. 4 ශුද්‍ර පරිගණක මයික්‍රෝ කම්පියුටර්. මේ ශුද්‍ර පරිගණක එහෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස් තවත් අණු කොටස් 4කට බෙදෙනවා පුතේ. මොකක්ද මේ අණු කොටස් 4? මේස පරිගණක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. උකුළු පරිගණක, ලැප්ටොප් කම්පියුටර්ස්,
නෝට්බුක් පරිගණක, නෝට්බුක් කම්පියුටර්ස්, අත්ල පරිගණක, palm top computers. පැහැදිලි නේද? ඔබට ටිකක් වෙනස් වචනයක් ඇහුණ සිංහල භාෂාවේ වචන පාවිච්චි කරද්දී. මෙන්න මෙයා නෝට්බුක් පරිගණක. මේ නෝට්බුක් කියන වචනය මේකට සිංහල වචනයක් තාම පාවිච්චි වෙන්නේ නැහැ දුවේ පුතේ. අන්න ඒ නිසා මේකට නෝට්බුක් පරිගණක කියලාම පාවිච්චි කරනවා. හොඳයි. අපි දැන් මේ එකිනෙකා වෙන වෙනම සාකච්ඡා කරන්න යන්නේ. පළවෙනියෙන් අපිට හම්බ වෙන පුතේ මහා පරිගණක. එහෙම නැත්නම් සුපර් කම්පියුටර්ස්. මේ එක රූපයක් මම මේ පැත්තෙන් දාලා තියෙනවා. ඔබට කොහෙදද මේවා හම්බ වෙන්නේ? ඔබට පාසලේදී, නිවසේදී, සාමාන්‍ය ජීවිතයේදී නිතර හමුවන හෝ ඉඳහිට හමුවන කෙනෙක් නෙමෙයි මෙයා. ලක්ෂණකින් එක බලමු පුතේ. සුපර් කම්පියුටර් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පුතේ ඉතා සංකීර්ණ හා විශාල පරිමාණයේ, කියන්නේ මහා පරිමාණයේ ගණිතමය ගණනය කිරීම සඳහා මේවා යොදා ගන්නවා. හරිද පුතේ? මේවා යොදා ගන්නේ පුතේ ඉතා සංකීර්ණ සහ විශාල පරිමාණයේ ගණනය කිරීම ගණිතමය කාර්යයන් සඳහා පාවිච්චි කරනවා. ඊට අමතරව තව ලක්ෂණයක් තියෙනවා. දැනට ලෝකයේ භාවිත වන පරිගණක අතරින් පරිගණක වර්ග අතරින් ඉතා ප්‍රබලම පරිගණකය මෙයා. විනිසා කියනවා වේගවත්ම පරිගණකය. තවත් විදිහකින් කිව්වොත් ඉහළතම පරිසාධන මට්ටම තියෙන පරිගණක තමයි පුතේ සුපර් කම්පියුටර්ස් නැත්නම් මහා පරිගණක කියලා කියන්නේ. පැහැදිලි නේද? මෙයාගේ පරිසාධන මට්ටම හිතන්නවත් බැරි තරම් ඉහළ මට්ටමක්. ඉහළතම performance එක තියෙන කෙනා. right? තව ලක්ෂණයක් කියනවා මෙයා හරිම මිල අධිකයි. ඔව්, ඊටාම මිල අධිකයි. දුවේ පුතේ මම අර මුලින්ම කිව්ව කාරණේ අනුව ගත්තම මේ අපිට සාමාන්‍ය වෙළඳසාලේ මේ සුපර් කම්පියුටර් එකක් ගිහින් බලන්න නැහැ. එහෙම ගන්න නැහැ. අවශ්‍යතාවයන් සහ පිරිවිතර වලට අනුව නිර්මාණය කරලා දෙන එකී සමාගම්. උදාහරණයක් විදිහට ගත්තොත් NASA ආයතනය මම උදාහරණයක් විදිහට ගත්තොත් එම ආයතනයේ තියෙන්න පුළුවන් සුපර් කම්පියුටර්. ඉතා විශාල සංකීර්ණ කාර්ය රාශියක් කෙරෙන එවැනි තැනක තියෙනවා. තව තියෙන පුළුවන් පුතේ දැවැන්ත මිලිටරි සෙන්ටර්ස් වල. ඒ කියන්නේ යුදමය කටයුතු සඳහා පාවිච්චි කරන විශාල මෙහෙයුම් මධ්‍යස්ථානවල. තව න්‍යෂ්ටික බලාගාර හා න්‍යෂ්ටික කාර්යයන් කෙරෙන තැන්වල. තව රසායනික නැත්නම් කෙමිකල් ප්‍රොසෙස් එකක් රන් වෙන තැනක තියෙන්න පුළුවන් සුපර් කම්පියුටර්ස්. මේවා හරිම සංකීර්ණ කාර්යයන්. මිනිසුන්ට තනිව හසුරවන්න බැරි කාර්යයන්. සාමාන්‍ය පරිගණක පාවිච්චි කරන්න බැරි කාර්යයන්. මෙන්න මේ අසීමිත සංකීර්ණභාවය නිසා සහ එහි තියෙන විශාල ගණිතමය කර්තව්‍ය නිසා මේවට සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරනවා. කොච්චර වගේ වෙන්න පුළුවන්ද මේ භෞතික ප්‍රමාණය අති විශාලයි කිව්වම? ඔබේ ඩෙස්ක්ටොප් පරිගණකය හිතන්නවත් බෑ. විශාල ගොඩනැගිල්ලක් පුරා විහිදුණු පරිගණකයක් තමයි පුතේ සුපර් කම්පියුටර් කියලා කියන්නේ. ඔබට අන්තර්ජාලයට ගිහිල්ලා නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. ඔබට සර්ච් කරලා බලන්න පුළුවන්. ඔබ බැලුවොත් Google සර්වර් එක විශාල පරිගණකයක්. එය ඉතා විශාල ගොඩනැගිල්ලක් පුරා විහිදුණු එකක් නෙමෙයි රටවල් කිහිපයක තියෙන දැවැන්ත සර්වර් එකක්. අන්න ඒ වගේ හොයාගන්න පුළුවන් දුවේ පුතේ වලට විවිධ ආයතන පාවිච්චි කරනවා මේ වගේ සුපර් කම්පියුටර්ස් ඉතා සංකීර්ණ කර්තව්‍යයන් සඳහා. එහෙනම් ඔබට සුපර් කම්පියුටර්ස් ගැන අදහසක් එන්නේ නැති මම අර කලින් කිව්ව දේ නැවත මතක් කරනවා. මේවා වෙළඳසැලක ගිහිල්ලා ගන්න නැහැ. යම් ආයතනයක්, යම් සමාගමක්, යම් සංවිධානයකට තමන්ට සුපර් කම්පියුටර් එකක් අවශ්‍ය වුණොත් ඔවුන් කරන්නේ තමන්ගේ කර්තව්‍යයට අදාළව පිරිවිතර සඳහන් කරමින් පිරිවිතර ලබා දීලා ස්පෙસિෆිකේෂන්ස් ටික කියලා අන්න ඒ අනුව සුපර් කම්පියුටර් එකක් තමන් වෙනුවෙන් නිර්මාණය කරගන්නවා. ලෝපුරා තියෙන දැවැන්ත රටවල මේවා පාවිච්චි වෙනවා මම අර කලින් කිව්ව කාර්යයන් සඳහා. හොඳයි. එහෙනම් ඔබට අන්තර්ජාලයට ගිහලා තවදුරටත් මේ ගැන රූපමය ආකාරයෙන් හෝ වීඩියෝ ආකාරයෙන් නරඹන්න පුළුවන් පුතේ සුපර් කම්පියුටර්ස් ගැන. අපි යමු ඊළඟ කෙනා බලන්න. ඊළඟට අපට හම්බ වෙනවා පුතේ මධ්‍ය පරිගණක. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා.
මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් ගත්තම මෙයා ගැන කතා කරද්දි සුපර් කම්පියුටර්ස් වලට වඩා මෙයාගේ පරිසාධන මට්ටම අඩුයි. භෞතික ප්‍රමාණයෙන් ගත්තත් බොහෝ විට සුපර් කම්පියුටර්ස් වලට වඩා භෞතික ප්‍රමාණය අඩුයි. පැහැදිලිද? සුපර් කම්පියුටර් එක සංසන්දනය කළා තමයි මේන් ෆ්‍රේම් කම්පියුටර් නැත්නම් මධ්‍ය පරිගණක ගැන කතා කරන්න වෙන්නේ. සුපර් කම්පියුටර්ස් වලට වඩා පරිසාධන මට්ටම අඩුයි. සුපර් කම්පියුටර්ස් වලට වඩා මිලත් අඩු වෙනවා. සුපර් කම්පියුටර්ස් වලට වඩා භෞතික ප්‍රමාණයත් අඩු වෙනවා. අන්න ඒව තමයි මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්. මේවට නිශ්චිත නිර්වචන නැහැ පුතේ. එහෙම නිර්වචන හදන්න බෑ. සුපර් කම්පියුටර්ස් වගේම මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් පාවිච්චි කරන්නේ තරමක් විශාලත කාර්ය සඳහා. බහුජාතික සමාගම් ගත්තොත් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම සඳහා මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් පාවිච්චි කරනවා. හැබැයි ඔබ හිතන්න එපා මෙන්න මෙහෙම. මේ ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන දුවේ පුතේ. මොකක්ද මේ ප්‍රායෝගිකව තේරුම් ගන්න කාරණය? මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් නිර්මාණය කරලා තියෙන රසායනික කම්හල කාර්යයන් සඳහාත්. ඔබ අන්තර්ජාලය තුල සැරිසරල හෙව්වොත් ඔබට හමු වෙනවා. සුපර් කම්පියුටර් එකට යන්නේ එකී රසායනික ක්‍රියාවලිය ඉතාමත් මේන් ෆ්‍රේම් කම්පියුටර් එකකින් හැන්ඩල් කරන්න බැරි යයි හිතුනොත්, ඒ ගණනය කිරීම වලින් නිගමනය වුණොත් අන්නේ වෙලාවට තමයි සුපර් කම්පියුටර් එකට යන්නේ. එහෙම නැත්නම් මේන් ෆ්‍රේම් කම්පියුටර් එකකින් මේ වැඩේ කරගන්න බලනවා. තේරුණාද? අපි කියමු තා විශාල කාලගුණ විද්‍යා නැත්නම් කාලගුණය සම්බන්ධ දේශගුණය සම්බන්ධ දත්ත රැස් කරමින් විශ්ලේෂණය කරමින් කටයුතු කරන ආයතනයකට මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක් වටිනවා. මම කලින් කිව්වා වගේ දෙවන්ත ශාඛා ජාලයක් සහිත විශාල කාර්යයන් ප්‍රමාණයක් කෙරෙන මිලියන ගණනක් වූ ගනුදෙනු ඉතාම සුළු කාලයක් තුළ සිද්ධ වෙන පද්ධති සඳහා මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් පාවිච්චි කරනවා. මේ ලක්ෂණ තුන මම දැනටමත් ඔබට විස්තර කරලා ඉවරයි. විශාල පරිමාණයේ ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගන්නවා. මහා පරිගණක එහෙම නැත්නම් සුපර් කම්පියුටර්ස් වලට සාපේක්ෂව performance අඩුයි, ක්‍රියාකාරී වේගය අඩුයි, මිලෙන් අධිකයි, හැබැයි සුපර් කම්පියුටර්ස් වලට වඩා අඩුයි. සංසන්දනාත්මක තමයි පුතේ සුපර් කම්පියුටර් මේන් ෆ්‍රේම් කම්පියුටර් අපිට කතා බහ කරන්න වෙන්නේ. හොඳයි, මේවා තනි රේඛාවක් ඇඳලා හරියටම 100%ක් වෙන් කරන්න අමාරුයි. ඔබ අදහසක් වශයෙන් මත තියාගන්න සුපර් කම්පියුටර්ස් කියලා જાතියක් ලෝකේ තියෙනවා. දැවැන්ත සංකීර්ණ කාර්යයන් සඳහා පාවිච්චි කරන්න මේන් ෆ්‍රේම් කියලා කම්පියුටර්ස් જાතියක් තියෙනවා ලෝකේ. ඒවත් සංකීර්ණ කාර්යයන් සඳහා පාවිච්චි කරනවා. හැබැයි මෙහි performance වල නැත්නම් කාර්ය සාධනයේ අඩු වැඩි බවක් තියෙනවා. අඩු වැඩි බවක් කියන්නේ සුපර් කම්පියුටර්ස් වැඩි පරිසාධන මට්ටමක, මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් ඊට සාපේක්ෂව අඩු පරිසාධන මට්ටමක් තමයි තියෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ high performance කියලා, ඉහළ පරිසාධන මට්ටම. ඊට සාපේක්ෂව මේන් ෆ්‍රේම් කම්පියුටර්ස්, ඒ කියන්නේ සුපර් කම්පියුටර්ස් වලට සාපේක්ෂව දුවේ පුතේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල පරිසාධන මට්ටම performance එක යම් ප්‍රමාණයකින් අඩුයි. හොඳයි, ඔබට එහෙනම් පැහැදිලි අවබෝධයක් ආවදුවේ පුතේ මොනවද සුපර් කම්පියුටර්ස් කියන්නේ, මොනවද මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා කියන්නේ. මේවා භාවිත වන කාර්යයේ පරිමාව සහ සංකීර්ණතාවය අනුව තමයි තීරණය වෙන්නේ සුපර් කම්පියුටර් එකක් පාවිච්චි කරනවද මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක් පාවිච්චි කරනවද කියලා. හොඳයි, මට එහෙනම් හොඳටම විශ්වාසයි ඔබට මේ පරිගණක දෙක ගැන ඉතා පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා. පරිගණක භෞතිකව වර්ගීකරණය කරද්දී දුවේ පුතේ අපි ඉගෙන ගත්ත වර්ග 4ක් තියෙනවා කියලා. එතනින් අපි දෙකක් කතා කරලා ඉවරයි. තවත් දෙකක් ගැන කතා කරන්න තියෙනවා. තුන්වෙනි වර්ගය අපි බලමු. අපිට මෙතෙන්දී හම් වෙනවා පුතේ මිනි කම්පියුටර්ස් කියලා වර්ගයක්. එහෙම නැත්නම් කුඩා පරිගණක කියලා. දැන් සාමාන්‍ය වචනාර්ථයෙන් බැලුවොත් මිනි කම්පියුටර්ස්, මිනි කාර් නේද? මිනි මැෂින්ස්, මේ මිනි කියන වචනය බොහොම පුංචි කියලා තමයි අපි හිතන්නේ. හැබැයි මේක ඒ තරම් පුංචිම දෙයක් ගැන නෙවෙයි කතා කරන්නේ. මේක භාවිත වචනයසේ වුණාට සාමාන්‍යයෙන් ඔබේ නිවසේ තිබෙන අල්මාරියක් හෝ අල්මාරි දෙකක වගේ ප්‍රමාණයේ පරිගණකයක්. ඒ කියන්නේ
සාමාන්‍යයෙන් එකවර යූසර්ස්ලා 100ක් 150ක් වගේ ප්‍රමාණයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කිව්වොත් පරිශීලකයෝ එහෙම නැත්නම් යූසර්ස්ලා 100කට 150කට විතර සේවා සපයන්න එකවර සේවා සපයන්න හැකියාව තියෙන පරිගණක තමයි පුතේ මිනි කම්පියුටර්ස් කියලා කියන්නේ. පැහැදිලි නේද? දැන් ඔබට යම් අදහසක් ආවා. බලමු මේ ලක්ෂණ මොනවද සටහන් කරලා තියෙන්නේ කියලා. මධ්‍ය පරිමාණයේ නිෂ්පාදන හා ව්‍යාපාරික ආයතන සඳහා යොදා ගන්නවලු. මධ්‍ය පරිමාණයකුත් මේ ඔබ අප ජීවත් වන රටේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නෙමෙයි මම අදහස් කරන්නේ. ජාත්‍යන්තර මට්ටමේ බැලුවම මධ්‍ය පරිමාණ හෝ තරමක් මහා පරිමාණ ආයතනවල ශාඛා කිහිපයක් පුරා විහිදුණු නැත්නම් ආයතනයේ පිටා තිබෙන විශාල භූමි ප්‍රදේශයක් තුල පැතිරලා තියෙන කොටස් අංශ එකිනෙක සම්බන්ධ කරලා පාලනය කරන්න පාවිච්චි කරන සර්වර් කම්පියුටර් එකක් හා සමානව තමයි පාවිච්චි කරන්නේ. අපි සර්වර් ගැන ඉස්සරහට කතා කරමු මොකද්ද සර්වර් එකක් කියන්නේ කියලා. එතකොට මෙහෙම දැනට මතක තියාගන්න මේ කොටස් පාලනය කරන්න පාවිච්චි කරන පරිගණකයක් විදිහට මිනි කම්පියුටර්ස් ගන්න පුළුවන්. මම ඔබට එහි භෞතික ප්‍රමාණය සාපේක්ෂව කිව්වා. මේන් ෆ්‍රේම් සහ සුපර් කම්පියුටර්ස් එක්ක සාපේක්ෂව බැලුවම පර්ෆෝමන්ස් ගත්තොත් පරිසාධන මට්ටම ගත්තොත් පරිසාධන හැකියාව ගත්තොත් ගොඩාක් පහළින් තියෙනවා. හැබැයි අපි ඊළඟට කතා කරන ශුද්‍ර පරිගණක නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස් වලට වඩා ගොඩාක් ඉහළින් තියෙනවා. මොකද මයික්‍රෝ කම්පියුටර් එකකට පුළුවන් පුතේ එකවරකට එක පරිශීලකයෙක් එක්ක වැඩ කරන්න විතරයි. නමුත් මම ඔබට කිව්වා මිනි කම්පියුටර් එකක් තමන්ගේ සේවා හැකියාව ලබා දෙනවා එකවර පරිශීලකයන් 100කට වඩා වැඩි ප්‍රමාණයකට. එතකොට පුතේ මිනි කම්පියුටර් එකක් අවශ්‍ය වෙන්නේත් එකවර පරිශීලකයෝ 100ක් හෝ ඊට මදක් වැඩි ප්‍රමාණයක් එකවර වැඩ කරන ආයතනයකට තමයි. පරිශීලකයෝ 500,000ක් වැඩ කරන ආයතනයක ටිකක් අපිට වෙනස් වෙන්න වෙනවා. එම ස්ථානයේම හෝ දුර බැහැරව අපි කියනවා රිමෝට්ලි කියලා. දුරස්තව හිඳිමින් හෝ පරිශීලකයෝ 100ක් හෝ ඊට මදක් වැඩි ප්‍රමාණයක් එක සැරේ වැඩ කරනවා නම් අන්න ඒකට ගැලපෙන පරිගණකය තමයි ඔබට මා උදාහරණයක් දීලා තියෙනවා පින්තූරයක් මිනි කම්පියුටර්ස් කියලා කියන්නේ. කොහොම නමුත් පුතේ වර්තමානය වෙනකොට මේ high performance micro computers නැත්නම් වැඩි පරිසාධන හැකියාවකින් යුතු ශුද්‍ර පරිගණක නිෂ්පාදනය වේගවත් වීමත් එක්ක මෙයාගේ අවශ්‍යතාවය පහළ බහිමින් තියෙනවා. තේරුණාද? මෙතන කියනවා මධ්‍ය පරිගණක වලට සාපේක්ෂව ක්‍රියාකාරී වේගය අඩුයි කියලා. ඒ කියන්නේ ඔබට මධ්‍ය පරිගණක මතකයි. මොකද්ද? මේන් ෆ්‍රේම් පරිගණක වලට වඩා. නමුත් මයික්‍රෝ කම්පියුටර්ස් ශුද්ධ පරිගණක වලට වඩා පර්ෆෝමන්ස් වැඩි කිව්වා. එනමුත් පරිශීලකයෝ 50කට 100කට සේවා සැපිය හැකි මට්ටමට ළඟා වෙමින් ඉන්න ශුද්ධ පරිගණක නිර්මාණය වෙමින් තියෙනකොට මෙයාගේ අවශ්‍යතාවය අඩු වෙමින් තියෙනවා. ඔබට පැහැදිලි මම මේ කියන කාරණය. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි මහා පරිගණක සුපර් කම්පියුටර්ස් මධ්‍ය පරිගණක මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් මිනි කම්පියුටර්ස් එහෙම නැත්නම් අපි කියන කුඩා පරිගණක කියන වර්ග තුනම ගැන දැන් කතා කරලා ඉවරයි. ඔබට ඒ ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. අවසාන කෙනා හතරවෙනි කෙනා ගැන අපි කතා කරන්න යමු. මේ කවුද පුතේ? මෙයා තමයි ශුද්‍ර පරිගණක. ඇයි මෙයාට මේ ශුද්‍ර පරිගණක කියන්නේ? දැන් ඔබට යම් අදහසක් එනවා මහා පරිගණක, මධ්‍ය පරිගණක, කුඩා පරිගණක මේ වචනවලම තියෙන වර්ගීකරණයේ ස්වභාවය. මොකක්ද වර්ගීකරණය? භෞතික ප්‍රමාණය අනුව වර්ගීකරණය. දැන් මහා පරිගණකයක් වුම ගැටලුවක් නැහැ. තේරෙනවා අපිට මහා පරිගණකයක් කියලා. මධ්‍ය කිව්වම මැද මට්ටමේ. කුඩා කිව්වොත් කුඩා මට්ටමේ. හැබැයි මෙයාට අපි පාවිච්චි කරන්නේ කවුද පුතේ? මයික්‍රෝ. එහෙම නැත්නම් ශුද්‍ර කියන වචනේ. ඇයි මේ වචනේ පාවිච්චි කරේ? ඔබට මම විශේෂයක් කියන්න තියෙනවා. මේ පරිගණකවල එක් ශුද්‍ර සකසනයක් පමණයි තියෙන්නේ. ඔබට තේරුණාද?
ශුද්‍ර සකසනය, මයික්‍රෝ ප්‍රොසෙසර් එක, එහෙම නැත්නම් CPU එක, ප්‍රොසෙසර් එක මේ විවිධ වචන වලින් පාවිච්චි කරනවා. එක් CPU එකකින් පමණක් සමන්විත පරිගණක අපි සලකනවා පුතේ ශුද්‍ර පරිගණක වර්ගයට දාලා. දැන් ඔබට නිර්මාණය වෙන්න ඕන ගැටලුවක් ඔළුවේ මතුවෙන ගැටලුවක්. හොඳයි සර්. ශුද්‍ර පරිගණකවල තියෙන්නේ එක් මධ්‍ය සැකසුම් ඒකකයක් නම් මිනි කම්පියුටර්ස්, මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් සහ සුපර් කම්පියුටර්ස් වල කීයක් වගේ තියෙනවද? ඇත්තම කිව්වොත් දුවේ පුතේ ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබ දැක්කා සුපර් කම්පියුටර්ස් වල එක් රූපයක් මා දීලා තිබ්බා. ගොඩනැගිල්ලක් පුරාවට විහිදලා තියෙනවා. පෙට්ටි බොක්සස් වගේ තිබ්බා. තා විශාල බොක්සස්. මිනිසෙකුට විශාල බොක්සස්. එහෙනම් මේවයි තියෙනවා පුතේ ප්‍රොසෙසර්ස් දහස් ගානක බලය. තේරුණාද? ප්‍රොසෙසර්ස් දහස් ගානක බලය තියෙනවා. CPU දහස් ගානක බලය තියෙනවා. ශුද්‍ර සකසනයක තියෙන්නේ එක් ශුද්‍ර සකසනයක බලය විතරයි. පැහැදිලි නේද? එහෙනම් ශුද්‍ර සකසනය එකක් පාවිච්චි කරන නිසා මේවට කියන පුතේ ශුද්‍ර පරිගණක එහෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස් කියලා. ඔබට දැන් මං වචනය නිර්මාණය වූ ආකාරය, හැඳින්වීම නිර්මාණය වූ ආකාරය කියලා දුන්නා. මතක තබා ගන්න දැන් පහසු ඒ නිසා. එතකොට මොනවද පුතේ ශුද්‍ර පරිගණක අපට සාමාන්‍ය ජීවිතයේදී හම්බ වෙනවා? මේ ඉන්නේ යාලා. 4 දෙනෙක් ඉන්නවා. මේස පරිගණක, උකුළු පරිගණක, නෝට්බුක් පරිගණක සහ අත්ල පරිගණක. මේ සිංහල නම් ටිකෙන් හඳුන්වන උපාංග වල ඉංග්‍රීසි නම් ටික පොඩ්ඩක් බලමු. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්, ලැප්ටොප් කම්පියුටර්ස්, නෝට්බුක් කම්පියුටර්ස් සහ palm top computers තමයි මෙයාලා. හොඳයි. එහෙනම් දැන් දූල පුතාලට දැනගන්න ආස ඇති කවුද ඩෙස්ක්ටොප් කියන්නේ? කවුද ලැප්ටොප් කියන්නේ? කවුද නෝට්බුක් කියන්නේ? ලැප්ටොප් එකයි නෝට්බුක් එකේ වෙනස මොකක්ද? palm top එකක් ඇයි හදන්නේ? මේ වගේ දෙක අවශ්‍යතාවය මොකක්ද? අපි කතා කරමු යාලා ගැන. මේ ගැන කතා කරන්න කලින් මට තව පොඩි එක කාරණයක් කියලා යන්න ඕන. ඔබ මේ වර්ධනය කරගන්න දැනුමේ යම් ගැටලුකාරී තත්වයක් ඇති නොවීම සඳහා මම ඔබට කිව්වා පුතේ මේවට ශුද්‍ර පරිගණක කියලා කියන්නේ එක් ශුද්‍ර සකසනයකින් නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර් එකකින් එහෙම නැත්නම් CPU එකකින් පමණක් සමන්විත වන නිසා කියලා. හරි කතාව ඇත්ත. වර්තමානයේ පුතේ නිර්මාණය වෙනවා ඩුවල් කෝර් ප්‍රොසෙසර්ස්. නැත්නම් core 2 duo කියලා එනවා. මේ මොනවද ඩුවල් කියන්නේ පුතේ? ප්‍රොසෙසර්ස් දෙකක බලය තියෙනවා. එක ප්‍රොසෙසර් එකයි තියෙන්නේ භෞතිකව. භෞතිකව එක මයික්‍රෝ ප්‍රොසෙසර් එකයි තියෙන්නේ CPU උපාංග එකයි. ඒ නිර්මාණය කළ තියෙන ප්‍රොසෙසර්ස් දෙකක බලයෙන්. දැන් ඔබ පටලව ගන්න එපා. මා ඔබට කියා දුන්න දේ එක්ක ඔබට ගැටුමක් ඇති කරගන්න එපා. දැන් සර් කිව්වේ ශුද්‍ර පරිගණක කියන්නේ එක් ශුද්‍ර සකසනයක් පමණක් තියෙන ඒවා. අපි වෙළඳ පොලේ මිලදී ගන්න ගියාම ඒකේ විකුණන වෙළඳසැලේ එතන ඉන්න මහත්මයෙක් අපට කියනවා මේකේ ප්‍රොසෙසර්ස් දෙක බලය තියෙනවා කියලා. ඔව් අපි දෙකොල්ලම හරි. ප්‍රොසෙසර්ස් එකයි තියෙන්නේ. එම ප්‍රොසෙසර් එක ඇතුලේ ප්‍රොසෙසර්ස් දෙකක බලය තියෙනවා. තවත් එහාට ගියාම ප්‍රොසෙසර්ස් 4ක බලය තියෙනවා තියෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් පුතේ අපි බලමු දැන් ගිහිල්ලා කතා කරලා මේ පරිගණක එකිනෙකා කවුද කියලා. මෙයාලා තුල තියෙන ප්‍රොසෙසර්ස් අර වගේ සිංගල් කෝ වෙන්න පුළුවන්, ඩුවල් කෝ වෙන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි. අපිට මුලින්ම හම්බ වෙනවා මෙතනින් පුතේ ඩෙස්ක්ටොප් පරිගණක. ඩෙස්ක්ටොප් නැත්නම් මේස පරිගණක. මේ ඩෙස්ක්ටොප් පරිගණක කියන වචනය සිංහලට පරිවර්තනය කරාම අපි මේස පරිගණක කියලා පාවිච්චියට හදාගත්තා. ඇයි මේකට මේස පරිගණකයක් කියලා කියන්නේ? ඩෙස්ක්ටොප් පරිගණකය බැලුමට ඔබට මතකයි කොයි වගේ කෙනෙක්ද කියලා? මෙයා නිර්මාණය කරලා තියෙන්නේ මේසයක් මත නැත්නම් යම් තලයක් මත ස්ථාවරව තබාගෙන වැඩ කිරීම සඳහා. ඩෙස්ක්ටොප් ඩෙස්ක් එකේ টොප් එක මත තබාගෙන පාවිච්චි කරන්න. එතකොට
මෙයාගේ මොබිලිටි එක එහෙ මෙහෙ ගෙනියාමේ හැකියාව අඩුයි. අපි ඊළඟට කතා කරන ලැප්ටොප් එකක්, නෝට්බුක් එකක්, එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් ගත්තොත් එම පරිගණන උපාංග වලට සාපේක්ෂව මෙයාගේ මොබිලිටි එක ඊටාම අවමයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් ඇත්තෙම නැහැ කියලා. ඇයි මං ඇත්තෙම නැහැ කියන්නේ? මොකද මෙයාට බාහිරින් විදුලි බල සැපයීමක් කරන්න ඕන පුතේ. ගෘහස්ත විදුලි බල සැපයීමෙන් ඍජු විදුලි බල සැපයීමක් කරන්න වෙනවා. ඒ නිසා මෙයා එහෙම අරන් යන්න ඒ නිසාත් අමාරුයි. අනිත් එක භෞතිකව නිර්මාණය කරලා තියෙන ආකාරය. මේ තියෙන සිස්ටම් යුනිට් එක පුතේ. මෙන්න මේ කොටසට අපි කියනවා සිස්ටම් යුනිට් කියලා. මේ තියෙන්නේ මේ පරිගණකයේ සිස්ටම් යුනිට් එක. මොනිටර් එක වෙනම තියෙනවා. කීබෝඩ් මවුස් වෙනම තියෙනවා. ඉතින් අපි අන්තරකට අරන් යද්දි වැඩ කර ඉන්න ගමන් අරන් යන්න බෑ. සංචලනය හරිම අඩුයි. තේරුණා නේද? ඒ නිසා මම මේවට කියනවා ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් කියලා. පැහැදිලි නේද? ඔබ නිවසේ එක් තැනක තබාගෙන නිදහසේ යම් පරිගණකයක් පාවිච්චි කරන්න ඔබ කල්පනා කරනවා නම් ඔබට ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගන්න එක යෝග්‍යයි. අනෙක් අතට ඩෙස්ක්ටොප් පරිගණකයක මිල ලැප්ටොප් පරිගණකයකට වඩා නෝට්බුක් පරිගණකයකට වඩා අඩුයි. අනෙක් අතට දුවේ පුතේ ඔබ ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගත්තම ඔබට ලැප්ටොප් පරිගණකයකට වඩා පහසුවෙන් මේ පරිගණකය අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරිගණකයේ තාක්ෂණය අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ RAM එක පහසුවෙන් මාරු කරන්න පුළුවන්. ප්‍රොසෙසර් එක පහසුවෙන් මාරු කරන්න පුළුවන්. secondary storage එක ඒ කියන්නේ ද්විතීයික ආචායනය අපි ඉගෙන ගත්ත මේවා කලින් hard disk එක අන්න එක පහසුවෙන් මාරු කරගන්න පුළුවන්. CD හෝ DVD හෝ Blu-ray drive එක ඒ කියන්නේ අපි කියන optical drive එක right ප්‍රකාශ තැටි 10ක පහසුවෙන් මාරු කරගන්න පුළුවන්. ඇත්තටම පොඩි දැනුමක් ලබා ගත්තොත් හුරුවක් ලබා ගත්තොත් ඔබට යම් යම් අලුත් වැඩියා කිරීම සහ මෙහි උපාංග මාරු කර ගැනීම ලැප්ටොප් හෝ නෝට්බුක් පරිගණකයකට වඩා නම් ඉතා පහසුයි පුතේ. ඒ නිසා ඔබ මිලදී ගන්න පරිගණකය කුමක්ද කියලා තීරණය කරන්නත් මේක හොඳ අවස්ථාවක්. අනෙක් අතට ඔබ පාවිච්චි කරන පරිගණකයත් එක්ක වැඩ කරන්න ඕන කොහොමද කියලා තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක්. හොඳයි. අපි ඩෙස්ක්ටොප් පරිගණකය ගැන යම් කරුණු ප්‍රමාණයක් අපේ දැනුමට එකතු කරගත්තා. දැන් මම ඔබට තවත් කාරණයක් කියන්න යනවා. ඔබ මේ ඩෙස්ක්ටොප් පරිගණක තෝරගන්න යද්දි එහෙම නැත්නම් වැඩ කරද්දි ඔබ එක්වරම දැක්කම මේව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඩෙස්ක්ටොප් පරිගණකයක මොනිටර් විවිධ ආකාරයි. විවිධ සමාගම් විවිධ ආකාරයේ මොනිටර්ස් නැත්නම් ඩිස්ප්ලේ යුනිට්ස් හදනවා පුතේ. හැබැයි ඒ වගේම මේ සිස්ටම් යුනිට් එක මෙන්න මේ සිස්ටම් යුනිට් එකේ ප්‍රමාණයන් සහ හැඩය වෙනසක් තියෙනවා. ප්‍රධාන හැඩයන් දෙකක් තියෙනවා. බලමු. ඒ ප්‍රධාන හැඩයන් දෙක තමයි පුතේ මෙන්න මේ හැඩයයි මෙන්න මේ හැඩතල වලින් එකකුයි. මම මෙයාව පොඩ්ඩක් පැත්තකින් තියන දැනට මෙන්න මෙයාව. හරිද? මේ සාමාන්‍යයෙන් පුතේ මේස පරිගණකවල නැත්නම් ඩෙස්ක්ටොප් පරිගණකවල සිස්ටම් යුනිට් එකට අපි කියන්නේ ටවර් කේසින් එකක් තියෙන සිස්ටම් යුනිට් එකක් කියලා. මොකද්ද? ටවර් කේසින් එකක්. ටවර් එකක් වගේ තමයි තියෙන්නේ. කුළුණක් වගේ. කුළුණක් හිටවල තියෙනවා වගේ. මෙයා වෙනස්. මෙයාට කියනවා වචන දෙකක්. ෆ්ලැට් බෙඩ් කියනවා. පැතලි ආකාරයෙන් තියෙන නිසා ෆ්ලැට් බෙඩ් කියනවා. සමහරව කියනවා ඩෙස්ක්ටොප් කියලා මොකට. right? ඒක සමහරවිට යොදනවා. නමුත් පැහැදිලිම නිවැරදිව දීම මේක ෆ්ලැට් බෙඩ් ආකාරයේ කේසින් එකක්. සිස්ටම් යුනිට් එකක් තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්. එතකොට මේ තුන පාවිච්චි කරොත් මේවා ටවර් කේසින් එකක් තියෙන ටවර් කේසින් එකකින් සමන්විත සිස්ටම් යුනිට් එකක් තියෙන ඩෙස්ක්ටොප් පරිගණකයක්. පැහැදිලි නේද? මෙයා පොඩි වෙනසක් තියෙනවා. මේකට නම් දීලා තියෙනවා. බලන්න පුතේ. ෆුල් ටවර්. සාමාන්‍ය අපි කියන්නේ ATX කියන පවර් යුනිට් එකත් එක්ක සම්බන්ධ වෙන කේසින් එකක් කියලා. අපි පවර් යුනිට් ගැන කතා කරා කලින්.
පරිගණකයට බලය සපයන උපාංගය. මේක extended ATX එක. හරි නේද? විශාලයි. මෙයාට වඩා. සාමාන්‍යයෙන් අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ මිනි ටවර් එක. මම මේ වචන ඔක්කොම ගැන ඔබට පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔබේ විෂය නිර්දේශයේ ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණය ගැන කතා කරමු පුතේ. මිනි ටවර් කේසින් එක ඔබට නිතරම හමු වෙනවා. ඊට අමතරව මිඩ් ප්‍රමාණය මේ මිඩ් ටවර් කේසින් එකත් ඔබට නිතර හමු වෙනවා. ඔබට අඩුවෙන් හමු වෙන කෙනෙක් තමයි මේ ෆුල් ටවර් කේසින් එක. හරි නේද? සමහර දරුවෝ බොහොම ලස්සන ෆෑන් සහ ලයිට්ස් වැඩ කරන මේ ෆුල් ටවර් කේසින් ගන්නවා. ගේමින් කම්පියුටර්ස් විදිහට පාවිච්චි කරනවා. නැත්නම් ග්‍රැෆික්ස් සහ වීඩියෝ වැඩ කරන් ටිකක් ලොකු පරිගණක පාවිච්චි කරන කැමැත්තක් දක්වනවා දරුවෝ. ඔබට යම් ආයතන වල වැඩ කරන්න ගියාම ඔබ වීඩියෝ එඩිටිං වලට ගියාම ඔබ ඔඩියෝ එඩිටිං වලට ගියාම ඔබ අන්නේ තැන්වලදී ඔබට හම්බ වෙනවා මේ වගේ ෆුල් ටවර් කේසින් තියෙන පරිගණක. අනිත් පැත්තෙන් තියෙන පුතේ මේකට කියනවා මිනි කේසින් එකක් ඒ වගේම ස්මෝල් ෆෝම් ෆැක්ටර් කියලා කියන්නේ. මේවට දුවේ පුතේ සිංහල වචන හදලා නැහැ තවම පාවිච්චි කරලා. හොඳේ? right. small form factor mini ITX කියන එක. ඔබ මේ වචන ඔක්කොම ගැන කලබල කරදර වෙන්න එපා. right. එතකොට ඔබට හම්බෙලා තියෙනවා මෙන්න මේ කුමන හෝ ආකාරයේ කේසින් ඔබට මුණ ගැහුනොත් ඔබ අඳුර ගන්න මේ ඔක්කොම ඩෙස්ක්ටොප් පරිගණක කියලා. පැහැදිලි නේද? මේ කේසින් එක්ක සාපේක්ෂව බැලුවම මෙන්න මේ කේසින් එක මේ ෆ්ලැට් බෙඩ් කේසින් එක ඉඩකඩ සකසුරුවම් කරගන්න උදව් වෙනවා. මොකද මේ ෆ්ලැට් බෙඩ් එක මතම මොනිටර් එක තියලා පාවිච්චි කරන්න ආකාරයටයි නිර්මාණය කරන්නේ. අන්න ඒ නිසා ඉඩකඩ ඉතුරු කරගන්න මෙයා හොඳයි. හොඳයි. එහෙනම් ඔබ පුතේ ඩෙස්ක්ටොප් පරිගණක ගැන හොඳ දැනුමක් ලබා ගත්තා. අපි ඊළඟට ගිහින් බලමු ලැප්ටොප් පරිගණක කොයි වගේද කියලා. ලැප්ටොප් කම්පියුටර්ස් එහෙම නැත්නම් උකුළු පරිගණක. උකුළු පරිගණක ඉංග්‍රීසි භාෂාවෙන් ලැප් කියලා කියන්නේ අපි උකුළු නැත්නම් අපේ මේ උකුළු කියන කොටසට. එහෙනම් ලැප් එක මත තබාගෙන අපේ උකුල මත තබාගෙන පාවිච්චි කළ හැකි පරිගණකයක් සේ සලකලා තමයි මේ නම ලබා දීලා තියෙන්නේ. ඒ සඳහා වන විශේෂම සහයෝගය දෙන්නේ මෙයට ගෘහස්ත විදුලි සැපයීමෙන් ඍජු සැපයීමක් ඒ මොහොතේ ලබා දෙන්න ඕනේ නැහැ ක්‍රියාකාරී වෙන්න. ඔබ දන්නවා මේවට තියෙනවා බැටරි එකක් ගැලවිය හැකි සවිකල හැකි ඒ කියන්නේ රිමූවබල් බැටරි කියලා අපි කියනවා. බැටරි එකක් තියෙනවා. බැටරි එක ආරෝපණය කරාම charge කරාම පැය 3ක 4ක ඉඳලා පැය 8 දක්වා වන ලැප්ටොප්ස් තියෙනවා. හොඳයි. එවැනි බැටරියකින් බලය ලබා ගන්න නිසා අපට පහසුවෙන් ඕනම තැනකට ගෙනහිල්ලා පාවිච්චි කරන්න පුළුවන්. ෆුල් charge කරගත්තට පස්සේ එහි තියෙන කාලයට අදාළව අපට පාවිච්චි කරන්න පුළුවන්. තව අමතර කාරණයක් මත තියාගන්න පුතේ. මේ කාලය කියන්නේ සම්මත කාර්යයන් සඳහා. ඇත්තම ගොත් පරිගණකය සක්‍රියව තැබිය හැකි කාලය. ඒකත් ඔබ දැනගන්න. නමුත් ඔබ කරන කාර්යයන් අනුව ඔබ විශාල කාර්යයන් ප්‍රමාණයක් ලැප්ටොප් පරිගණකයට ඔබ වැඩ කරද්දී පවරනව නම් දුවේ පුතේ. එහි බැටරියේ තියෙන ආරෝපණය ඉක්මනින් අඩු වෙනවා. ඒ කරන කාර්යයන් ප්‍රමාණයමත් තමයි ඒ මොහොතේ පවතින විදුලි බලය කොපමණ වෙලාවක් භාවිත කළ හැකිද කියලා තීරණය වෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඩෙස්ක්ටොප් පරිගණක එක තැනක තබාගෙන පාවිච්චි කරන්න හැකි වෙන ආකාරයටත් ලැප්ටොප් පරිගණක පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ආකාරයට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඔබට මෙහි අරමුණ තේරෙනවා. ඒ සඳහාම අර ඩෙස්ක්ටොප් පරිගණකවල තිබුණු මවුස් එක වෙනුවට මෙන්න මේ ස්ථානයේ ඔබට පේනවා ටච් පෑඩ් එකක් තියෙනවා. වෙනමම තිබුණු කීබෝඩ් එක වෙනුවට මෙහි සවි කරලා තියෙන කීබෝඩ් එකක් ඔබට පේනවා. පැහැදිලි නේද පුතේ? එහෙනම් කීබෝඩ් එකක් ටච් පෑඩ් එකක් එහිම සවි කරලා ඊටාම වර්තමාන ඊටාම සිහින් ආකාරයට මේ ලැප්ටොප් නිර්මාණය කළනවා
බරින් අඩුයි වර්තමානයේ ලැප්ටොප් ගොඩක් බරින් අඩුයි කලින් නිර්මාණය කරපුට අතර. ඒ නිසා මොබිලිටි එක සංචරණය ඉතාම පහසුයි. අපට ඕනෑම තැනට අරන් ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මෙවැනි පරිගණක වලට Wi-Fi හැකියාව නිතැතින්ම තියෙනවා. Bluetooth හැකියාව නිතැතින්ම තියෙනවා. ඒ නිසා sannivedana කාර්යයන් උනත් ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඔබ ඩෙස්ක්ටොප් පරිගණකයක් Wi-Fi ජාලයකට සම්බන්ධ කරන්නම් ඔබ Wi-Fi dongle එකක් හෝ Wi-Fi කාඩ් එකක් පරිපතයක් සවි කරගන්න වෙනවා. පැහැදිලි නේද? ඩෙස්ක්ටොප් පරිගණක වගේ නෙවෙයි ලැප්ටොප් පරිගණකවල ඉන්බිල්ට් නැත්නම් නිතැතින්ම ඒ තුල Wi-Fi පහසුකම තියෙනවා. ඊට අමතරව මේ ඉහළ මෙන්න මේ හරිය ඔබට හොයාගන්න පුළුවන්, ඔබට දැක ගන්න පුළුවන් වෙබ් කැමරාවක් තියෙනවා. එතකොට වීඩියෝ ආකාරයෙන් sannivedanaya කරන්නත් හරි පහසුවක් තියෙනවා මේ පරිගණකවල. එහෙනම් දුවේ පුතේ ඔබ ලැප්ටොප් පරිගණක ගැනත් හොඳ දැනුමක් ලබා ගත්තා. මේ පරිගණකයේ පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍ය ලැප්ටොප් පරිගණකය කිසියම් නිශ්චිත සීමාවක් දක්වා විවෘත කරන්න පුළුවන්. මේ ලැප්ටොප් පරිගණකය එකී සීමාව ඔබට ගිහිල්ලා අනෙක් පසට එනකම්ම විවෘත කරන්නත් පුළුවන්. ඒ ඡායාරූපයක් මම මෙහි ඇතුල් කරේ ඔබට පොඩ්ඩක් මතක් වෙන්න. හොඳයි. අපි ලැප්ටොප් පරිගණක වලින් පස්සේ කතා කරන්න යන්නේ නෝට්බුක් පරිගණක ගැන. අපේ බොහෝ දරුවන්ට යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. බැලු බැලමටම ලැප්ටොප් එකයි නෝට්බුක් එකයි එක වගේ. මොකද්ද මේකේ වෙනස? මම ඔබට කියන්න. සාමාන්‍යයෙන් පුතේ ලැප්ටොප් පරිගණකයකට වඩා නෝට්බුක් පරිගණකයක් හදද්දී ලැප්ටොප් පරිගණකයේ තිබෙන සමහර කොටස් අඩු කරලා මෙය සැහැල්ලු කරන්න ප්‍රමාණයෙන් කුඩා කරන්න නිෂ්පාදකයෝ උත්සාහ කරනවා. මොකද්ද මේ කාරණේ? යම් යම් පහසුකම් යම් යම් කොටස් ලැප්ටොප් පරිගණකයක තියෙන අඩු කරලා තමයි නෝට්බුක් පරිගණකයක් හදන්න උත්සාහ කරන්නේ. නිර්මාණය කරන්නේ අතර. අරමුණ තමයි එහි භෞතික බර අඩු කරන්න, භෞතික ප්‍රමාණය මදක් අඩු කරන්න. ඒ කියන්නේ භාවිතය පහසු කරන්න. භාවිතය කියන්නේ පහසුවෙන් දුවේ පුතේ එහෙම ගෙනියන්න පහසු කරන්න. easy mobility. මොනවද මේ අඩු කරන්නේ? අඩු කරන ප්‍රධානම එකක් තමයි පුතේ optical drive එක. ඔප්ටිකල් ඩ්‍රයිව් එක අඩු කරනවා. අඩු කරනවා කියන්නේ එය ඉවත් කරනවා. ඔප්ටිකල් ඩ්‍රයිව් එකක් සවි කරන්නේ නැතුව නිර්මාණය කරනවා. ඔප්ටිකල් ඩ්‍රයිව් එක නැතුනම මෙහි ඝනකම අඩු කරන්න පුළුවන් ගොඩක්. ඉතාලම සිහින් කරන්න පුළුවන්. ඔබට මේ රූපය මනාව පේනවා කියලා මං හිතනවා. මෙන්න මේ හරියේ මම 32ක් දාලා රේඛාවකින් පෙන්නන්නම්. මේ අතර තියෙන මේ ෆේස් එකේ ඝනකම හරිම සිහින්. මෙහි ඔප්ටිකල් ඩ්‍රයිව් එකක් ඇත්තටම නැහැ. ඔබ දන්න ඔප්ටිකල් ඩ්‍රයිව් කියන්නේ CD හෝ DVD හෝ Blu-ray භාවිත කරන්න පුළුවන් ඩ්‍රයිව් එක. ප්‍රකාශ 3010ක මේක අයින් කරලා තියෙනවා. එතකොට ඔන්න ලැප්ටොප් පරිගණකයක් සහ නෝට්බුක් පරිගණකයක් අතර එක වෙනසක් ඔබ හොයාගත්තා. ලැප්ටොප් පරිගණකවල ප්‍රකාශ 3010ක් සහිත වෙන්නේ. නෝට්බුක් පරිගණකවල සාමාන්‍යයෙන් ප්‍රකාශ 3010ක නැතුවයි එන්නේ. හොඳයි. පළවෙනි වෙනස තේරුම් ගත්තා. ඊට අමතරව පුතේ ලැප්ටොප් පරිගණකයක කීබෝඩ් එක ගත්තොත් තරමක් දිගයි. හේතුව සාමාන්‍ය අකුරු තියෙන සහ විශේෂ කීස් ටික තියෙන අපි කියන ස්පෙෂල් ෆන්ක්ෂන් කීස් එක. මේ කීස් වලට අමතරව දකුණු පැත්තෙන් නියුමරික් කීපෑඩ් එකක් එනවා. අර ඉලක්කම් 0 සිට 9 දක්වා ඉලක්කම් තියෙන කැල්කියුලේටරයක් ආකාරයෙන් වන නියුමරික් කීපෑඩ් එක එනවා. මෙන්න මේ නියුමරික් කීපෑඩ් එක ඉවත් කරනව නැත්නම් ඇතුළත් කරන්නේ නැහැ සාමාන්‍ය නෝට්බුක් පරිගණක නිර්මාණය කරද්දී. එතකොට පරිගණකයේ භෞතික පල්ල තව අඩු කරගන්න පුළුවන්. පැහැදිලිද?
එතකොට වෙනස්කම් දෙකක් අඳුනගත්තා. ඔප්ටිකල් ඩ්‍රයිව් එක නැහැ. ලැප්ටොප් වලට සාපේක්ෂව ගත්තම නෝට්බුක් වල නියුමරික් කීපෑඩ් එක නැහැ. මේක තමයි පොදු ලක්ෂණ දෙක ඔබට නෝට්බුක් සහ ලැප්ටොප් වෙන් කරලා හඳුනගන්න. අනෙත් අතට නෝට්බුක් පරිගණක විශාල ප්‍රමාණයක් වර්තමානයේ නිෂ්පාදනය වෙන්නේ රිමූවබල් CPU එකක් නැතුව. ඒ කියන්නේ CPU එක ප්‍රොසෙසර් එක ගලවන්න අවශ්‍යලක මාරු කරන්න බෑ. එය මදර්බෝඩ් එක නැත්තම් පරිගණකයේ ප්‍රධාන පරිපථය වන මදර්බෝඩ් එකට නිතතින්ම සවි වෙලා එන්නේ. තේරුණාද? එතකොට CPU එක කියලා වෙනම එකක් නැහැ පේන්න. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපට දැන් තේරෙනවා නෝට්බුක් පරිගණකයක් සහ ලැප්ටොප් පරිගණකයක් අතර වෙනස. සමහර ලැප්ටොප් පරිගණකක් තියෙනවා CPU එක මදර්බෝඩ් එක මතම සවි වෙලා එනවා. මේවා අවශ්‍යතාවයන් සහ මුදලේ වෙනස පිරිවැය වෙනස් කිරීම සඳහා නිෂ්පාදකයෝ විවිධාකාර නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් නෝට්බුක් වල CPU එක අපි කියනවා නිකන් සාමාන්‍ය විහාරයෙන් printed එන්නේ කියලා. පරිපථය මතම සවි කරලා එන්නේ. පැහැදිලි නේද පුතේ? හොඳයි. එහෙනම් අපි ඕන දැන් නෝට්බුක් පරිගණකය ගැනත් ඉගෙන ගත්ත පුතේ. ශුද්‍ර පරිගණක වර්ග 4ක් තියෙනවා දුවේ පුතේ. මොනවද? ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, නෝට්බුක් සහ ෆාම්ටොප්. අපි එන් තුනක් කතා කරලා ඉවරයි. යන් අවසාන ශුද්‍ර පරිගණක ගැන කතා කරන්න. කවුද මේ? මේ මයික්‍රෝ කම්පියුටර් එක තමයි පුතේ ෆාම්ටොප් කම්පියුටර්ස්. ඔබට එකිනෙකට වෙනස් පින්තූර දෙකක් පේනවා. සාමාන්‍ය ලැප්ටොප් එකක හෝ නෝට්බුක් පරිගණකයක ස්වභාවයෙන් යුතු අත්ල මත තබාගෙන වැඩ කළ හැකි කුඩා පරිගණකයක් පේනවා. අත්ල මත තබාගෙන. පැහැදිලිනේ? පුතේ palm කියලා කියන්නේ අත්ලට. PALM palm. palm top කියන්නේ අල්ල මත අත්ල මත තබාගෙන වැඩ කළ හැකි තරම් කුඩා පරිගණක වලට. මේ තියෙන්නේ අපි සාමාන්‍ය විහාරයේ ටැබ් කියලා කියන ටැබ්ලට් පරිගණකයක්. අපි සාමාන්‍ය විහාරයේ ටැබ් කියනවා. මේ ටැබ්ලට් පරිගණකයට ඔබට පේන වෙනම කීබෝඩ් එකක් නැහැ. ඔබට ඕන නම් කීබෝඩ් එකක් සම්බන්ධ කරන්න පුළුවන් බාහිරව මෙයාට. එතකොට මේ ටැබ් පරිගණකයට මවුස් එකක් නැහැ. ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් එනවා. හරිද? මේ ගත්තොත් මෙයාට කීබෝඩ් එකක් එනවා. බලන්න සාමාන්‍යයෙන් වැඩි මිනිසෙකුගේ අල්ලතරම් ප්‍රමාණයක් වෙන කුඩා පරිගණකයක්. කීස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් සහිත සහ විශේෂ කීස් ටිකකුත් තියෙනවා මේ. ඒතර මේ දෙකම අයිති වෙන්නේ පුතේ ෆාම්ටොප් පරිගණක වර්ගයට. තව අමතර කාරණයක් කියන්න තියෙනවා. ඔබට පුංචි මතක් කිරීම. මම කෝ ටැබ් පරිගණකවල මවුස් නැහැ. ටච් පෑඩ් එකක් නැහැ. ඒ නිසා තියෙන ටච් ස්ක්‍රීන් එකක්. ස්පර්ශ තලයක් නැහැ, ස්පර්ශ තිරයක් තියෙනවා. එතකොට නෝට්බුක් පරිගණකවල, ලැප්ටොප් පරිගණකවල මෙහෙම නැද්ද? දුවේ පුතේ නෝට්බුක් සහ ලැප්ටොප් පරිගණකත් නිර්මාණය කරනවා ටච් ස්ක්‍රීන් සහිතව. මිලෙන් වැඩි වෙනවා. ඔබට එවැනි ලැප්ටොප් එකක් හෝ නෝට්බුක් එකක් ඔබට පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණොත් ඔබට පුළුවන් ඔබේ කාර්යයන් මවුස් එකක් පාවිච්චි කරනට වඩා පහසුවෙන් ටච් ස්ක්‍රීන් එකේ වැඩ කරන්න. හොඳයි. මේ ටැබ් සහ මේ ෆාම්ටොප් කියන මේ ෆාම්ටොප් පරිගණක දෙකට අමතරව පුතේ ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන මොබයිල් ෆෝන්ස් තියෙනවා. ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන Android OS එක තියෙනවා. Android වර්ගයේ මෙහෙයුම් පද්ධතිය තියෙන මොබයිල් ෆෝන් ගැන මම මේ කියන්නේ. ටච් ස්ක්‍රීන් එකක් තියෙන තරමක් ප්‍රමාණයෙන් ලොකු. මෙන්න මේවා අයිති වෙන්නේ පුතේ මේ ෆාම්ටොප් ගණයටම තමයි. මේ ෆාම්ටොප් වර්ගීකරණය තුළටම තමයි. මොකද ඒවා ක්‍රියාත්මක වෙන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක ආධාරයෙන්. පැහැදිලිද? මයික්‍රෝ ප්‍රොසෙසර් එක ආධාරයෙන් ක්‍රියාත්මක කරන නිසා ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය අයිති වෙන්නේ ෆාම්ටොප් පරිගණක ගණයට. පැහැදිලි නේද? තවත් එක කාරණයක් තියෙනවා මට ඔබට මතක් කරන්න. ඒ තමයි මේ ෆාම්ටොප් කම්පියුටර්ස් වලට පුතේ තව අමතර වචනයක් කියනවා. බලන්න මේ මොකද කියලා? PDA.
personal digital assistant. මම ආයෙ කියන්නම් personal digital assistants. හරිද? පෞද්ගලික අංකිත සහකරු කියලා සරල සිංහලෙන් කියනවා. කවුද? පෞද්ගලික එහෙම නැත්නම් පුද්ගල අංකිත සහකරු. හරිම සිංහල වචනනේ පුද්ගල අංකිත සහකරු කිව්වම. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ වැඩ කටයුතු කරද්දී හරියට ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් පෞද්ගලික ලේකම්වරියක් තබා ගන්නවා වගේ මෙම උපාංගය තබාගෙන අත්ල මත තබාගෙන ක්‍රියා කළ හැකි මෙම උපාංගය තබාගෙන සියලු තමන්ගේ වැඩ ඒ තුල ඕගනයිස් කරගන්න පුළුවන්. රිමයින්ඩර්ස් දාගන්න පුළුවන්, මතක් කරන්න. ෂෙඩියුල් කරගන්න පුළුවන්. අන්නේ අර්ථයෙන් දුවේ පුතේ මේවට කියනවා මේ ඔක්කොටම මේ palm top වලට PDA කියලා පොදු අර්ථයෙන්. මේ PDA යටතේ නැත්තම් මේ palm top යටතේ එකිනෙකට වෙනස් දහස් ගණනක් පුංචි පුංචි වෙනස්කම් සහිත palm top පරිගණක නිර්මාණය කරනවා. ස්මාර්ට් ජංගම දුරකථනය ඔබට නිතරම හමු වෙන උපාංගයක්. මේ ටැබ් පරිගණකය ඔබට නිතරම හමු වෙන එවැනි උපාංගයක්. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි දැන් පරිගණක වර්ගීකරණය යටතේ පළවෙනි වර්ගීකරණය වන භෞතික ප්‍රමාණය අනුව වර්ගීකරණය සාකච්ඡා කළ අවසන්. මට විශේෂ කාරණයක් මෙම පළමු කොටස අවසානයේ මට කියන්න මතක් කරන්න තියෙනවා. ඒ තමයි මෙතන කිව්වේ භෞතික ප්‍රමාණය අනුව වර්ගීකරණය. ඔව්. භෞතික ප්‍රමාණය අනුව විශාලම පරිගණකයේ ඉඳලා කුඩාම භෞතික ප්‍රමාණයේ පරිගණක දක්වා සාකච්ඡා කරා. මේ තුලම තිබුණ නේද පුතේ පරිසාධන මට්ටම වර්ගීකරණය කරලත් ඔබට ඒක නිතැතින්ම හමු වෙන්නේ නැති. සුපර් කම්පියුටර්ස් වල පරිසාධන මට්ටම ඉතාම ඉහළයි. ඒ විදිහට අඩු වෙලා ඇවිල්ලා මේ palm top පරිගණක තමයි මේ තියෙන පරිගණක ලැයිස්තුවෙන් අඩුම පරිසාධන මට්ටම තියෙන පරිගණකය වෙන්නේ. එහෙනම් දරුවෝ ඔබේ හිසේ රඳව ගන්න, මනසේ රඳව ගන්න, අවධාරණය කරගන්න මේ කාරණය භෞතික ප්‍රමාණයට සාපේක්ෂව පරිසාධන මට්ටමත් අඩු වැඩි වෙනවා මේ වර්ගීකරණය තුල. ඔබෙන් අදහස් කරගන්න එපා භෞතික ප්‍රමාණය 100%ක්ම අදාළ වෙනවා පරිසාධන මට්ටමට කියලා. සමහර පරිගණක ඔබට හමු වේවි භෞතික ප්‍රමාණය කුඩා එකට වඩා භෞතික ප්‍රමාණය වැඩි එක පරිසාධන මට්ටමින් අඩුව. නමුත් ඔබට දල අදහසක් මං දෙනවා ඔබේ මනසේ අවධාරණය කරගන්න. මේ වර්ගීකරණය තුල සුපර් කම්පියුටර්ස්, මේන් ෆ්‍රේම්, මිනි සහ මයික්‍රෝ කම්පියුටර්ස් කියන වර්ග හතර තුල භෞතික ප්‍රමාණය අඩුවීම සහ වැඩිවීමට සමානුපාතිකව පරිසාධනය නැත්නම් පර්ෆෝමන්ස් පවා අඩුවීම සහ වැඩිවීම සිද්ධ වුණා. මේ කරුණත් මතක තියාගෙන එහෙනම් දුවේ පුතේ අපි යමු දෙවෙනි වර්ගීකරණය කෙටියෙන් කතා බහ කරන්න. ඔබේ විෂය නිර්දේශය අනුව ඔබට කතා බහ කරන්න තියෙන්නේ පරිගණකවල භෞතික ප්‍රමාණය අනුව කෙරෙන වර්ගීකරණය. ඊට අමතරව ඔබට කෙටි දැනුවත් කිරීමක්, ඔබට කෙටියෙන් හඳුනා ගැනීමක් කරන්න ඕන ඉතිරි වර්ගීකරණයන් ටික. භාවිත කරන තාක්ෂණය අනුව කෙරෙන වර්ගීකරණය තමයි මා දෙවෙනිට ගන්නෙ. ඒ අනුව පරිගණක තුනක් අපට හම්බ වෙනවා දුවේ පුතේ. අංකිත පරිගණක, ප්‍රතිසම පරිගණක, දෙමුහුන් පරිගණක. ඩිජිටල් කම්පියුටර්ස්, ඇනලොග් කම්පියුටර්ස් සහ හයිබ්‍රිඩ් කම්පියුටර්ස්. හරි සරලව තේරුම් ගන්න පුළුවන් මේවා පුතේ. අංකිත තාක්ෂණය එහෙම නැත්නම් ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන පරිගණක තමයි පුතේ අංකිත පරිගණක කියලා කියන්නේ. ඩිජිටල් එහෙම නැත්නම් අංකිත තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන වර්තමානයේ මේ ඔබ අපි පාවිච්චි කරන බහුලව පාවිච්චි කරන පරිගණක ටික. ඊට අමතරව තියෙන පුතේ අතීතයේ ඉඳලා මේ දක්වාම තවම නිර්මාණය කරනවා ප්‍රතිසම තාක්ෂණය යටතේ පරිගණක. අන්න ඒවා ප්‍රතිසම පරිගණක කියලා හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් පාරිසරික පාරාමිතීන් අපි කියනවා environmental parameters. මෙන්න මේ පාරිසරික දත්ත විශ්ලේෂණයේදී විශේෂයෙන් පාවිච්චි කරනවා. ඔය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ ආයතන වල පාවිච්චි කරනවා. තව වෛද්‍යමය උපකරණ මේ සිරුර සම්බන්ධ කරන පර්යේෂණ සහ ඉන්වෙස්ටිගේෂන්ස් වලට නිරීක්ෂණ වලට පාවිච්චි කරනවා. හරි නේද? එතකොට ප්‍රතිසම තාක්ෂණය පාවිච්චි කරන පරිගණක ටික තමයි පුතේ
ප්‍රතිසම පරිගණක වෙන්නේ. දෙමුහුන් පරිගණක තියෙනවා. දෙමුහුන් පරිගණක කියන්නේ පුතේ ඇනලොග් තාක්ෂණය මේ තියෙන නැත්තම් ඩිජිටල් තාක්ෂණය මේ දෙකම එකතු කරලා හදපුවා. බලමු මෙයාලා එකින් එක අරගෙන කෙටියෙන්. අංකිත පරිගණක. ඔබට අපිට නිතර හමු වෙන මේ ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ස්මාර්ට් ජංගම දුරකථන, එතනින් ගියම් ටැබ් පරිගණක, මේ සියල්ලම නෝට්බුක් අපි ඉගෙන ගත්ත මේ සියල්ලම අපි පාවිච්චි කරනවා අංකිත පරිගණක ගණයේ පරිගණක ලෙස. හොඳයි. ඔබට සරලව තේරෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා ප්‍රතිසම පරිගණක. ඔබට මේ උපාංගය දැක්කම යම්කිසි හිතට අමුතු හැඟීමක් එයි. ඔය ප්‍රතිසම නැත්තම් සවුන්ඩ් එක, ශබ්දය එක්ක ක්‍රියාත්මක වන පරිගණන උපාංගයක්. බැලු බැල්මට අංකිත පරිගණකයක නැත්තම් ඩිජිටල් කම්පියුටර් එකකම ස්වරූපයේ තියෙන ප්‍රතිසම පරිගණක තිබෙනවා. මම ඉන්නේ එහාට ගිහිල්ලා ඔබට පෙන්නනවා මෙන්න මෙවැනි පරිගණන උපාංග නැත්තම් ප්‍රතිසම තාක්ෂණය භාවිත කරන පරිගණන උපාංග තියෙනවා. මේව සලකන්නේ ඇත්තටම ඇනලොග් කම්පියුටර්ස් එහෙම නැත්තම් ප්‍රතිසම පරිගණක කියලා. ඇත්තටම ප්‍රතිසම පරිගණන උපාංග. හොඳයි. තුන්වෙනුව අපිට හමු වෙනවා පුතේ දෙමුහුන් පරිගණක. දෙමුහුන් පරිගණක ගැන කියලා දෙන්න ගිහලා මම මේ රූපය යොදාගත්තේ ඇයි කියලා ඔබට තේරෙනවා. මේ තියෙන උපාංගය මේ වෛද්‍ය උපාංගයෙන් කරන්නේ බලන්න. මේ පුද්ගලයාගේ සිරුර ස්කෑන් කරන උපාංගයක්. right? එකෝ සවුන්ඩ් හෝ එවැනි ස්කෑන් කරන උපාංගයක්. මේ පරිගණකය බලන්න මේ ස්වභාවික පරාමිතීන් එක්ක වැඩ කරන්නේ දෙමුහුන් තාක්ෂණය පාවිච්චි කරලා අදාළ දත්ත වෛද්‍යවරයා හෝ පරීක්ෂාව කරන පුද්ගලයා වෙත ඉදිරිපත් කරන්නේ අංකිත තාක්ෂණය හරහා, ඩිජිටල් ටෙක්නොලොජි හරහා. එහෙනම් හයිබ්‍රිඩ් කියලා කියන්නේ ඇනලොග් තාක්ෂණයයි ඩිජිටල් තාක්ෂණය එකතු කරලා නිර්මාණය කරපු මෙන්න මේ වගේ පරිගණනමය උපාංගවලට. එහෙනම් ඔබට තේරුණා තාක්ෂණය අනුව වර්ගීකරණයට අදාළ පරිගණන වර්ග මොනවද කියලා. අපි යමු පුතේ තුන්වෙනි වර්ගීකරණය ගැන කතා කරන්න. තුන්වෙනි වර්ගීකරණය තමයි භාවිත වන අරමුණ අනුව වර්ගීකරණය. පරිගණක එකිනෙකට වෙනස්ව භාවිත වන අරමුණ අනුව වර්ග කරොත් ප්‍රධාන වර්ග දෙකයි තියෙන්නේ පුතේ. පොදු කාර්ය පරිගණක සහ විශේෂ කාර්ය පරිගණක. ජෙනරල් පර්පස් කම්පියුටර්ස් සහ ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස්. ඔබ හොඳින් මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. මොකද්ද පුතේ? අපි අර කලින් ඉගෙන ගත්ත ඇනලොග් හෝ වේවා, ඩිජිටල් හෝ වේවා, සුපර් කම්පියුටර්, මේන් ෆ්‍රේම් කම්පියුටර්, මිනි කම්පියුටර්, එතනින් ගියාම ඕනම මයික්‍රෝ කම්පියුටර් එකක්, මේ ඕනම එකක් මේ වර්ග දෙකෙන් එකකට එන්න පුළුවන් භාවිත කරන ආකාරය අනුව. සාමාන්‍ය පොදු මෘදුකාංග ජෙනරල් ඇප්ලිකේෂන්ස් පාවිච්චි කරන පරිගණක අයිති වෙනවා පුතේ ජෙනරල් පර්පස් කම්පියුටර්ස් වලට. කිසියම් විශේෂිත කාර්ය සඳහාම වෙන් කරලා නිර්මාණය කරපු හෝ නිර්මාණය කරාට පස්සේ මෘදුකාංග මගින් යම් කිසි විශේෂිත කාර්යයකට සීමා කරලා යොදාගත් විට අන්න එය ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස් බවට පත් වෙනවා. හරිද? භෞතිකව නිර්මාණය කිරීම තුලනුත් පුතේ මේවා ජෙනරල් පර්පස් කම්පියුටර් එකක්ද ස්පෙෂල් පර්පස් කම්පියුටර් එකක්ද කියලා තීරණය කරනවා. ඊට අමතරව එයට ස්ථාපනය කරන මෘදුකාංගය අනුව නැත්නම් මෘදුකාංග සමූහය අනුවත් ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස් බවට පත් කරන්න පුළුවන්. ඔබට තේරෙනවා. එහෙනම් අපිට සාමාන්‍ය ජීවිතේ වැඩිපුර හම්බෙන්නේ පුතේ ජෙනරල් පර්පස් කම්පියුටර්ස්, පොදු කාර්ය පරිගණක නැත්නම් සාමාන්‍ය කාර්ය පරිගණක. ඒ වගේ සාමාන්‍ය අපේ දෛනික කටයුතු කරගන්න අවශ්‍ය ජෙනරල් ඇප්ලිකේෂන්ස් සාමාන්‍ය පොදු මෘදුකාංග තමයි පාවිච්චි වෙන්නේ. යම් කිසි විශේෂ කාර්යන සඳහා පාවිච්චි වුණොත් අපි ඒකට කියන පුතේ විශේෂ කාර්ය පරිගණක කියලා. නිශ්චිත කාර්යයකට හෝ කාර්යයකට දෙකකට යම් නිශ්චිත කාර්යයකට හෝ වෙනත් කාර්යයකට දෙකකට පාවිච්චි වෙනවා නම් අන්න ඒවා විශේෂ කාර්ය පරිගණක. පැහැදිලි නේද පුතේ? හොඳයි. අපි එහෙනම් තුන්වෙනි වර්ගීකරණයත් ඉගෙන ගත්තා. අපි යමු පුතේ ඊළඟ වර්ගීකරණයට. යම් කිසි ජාලයක යම් පරිගණකයකට පැවිරලා තිබෙන කාර්ය අනුව නැත්තම් එයා එතන කවුද කියන කෙනා අනුවත් පරිගණක වර්ගීකරණයක් තියෙනවා. ඒ අනුව ගත්තම සේවා යෝජක පරිගණක,
සේවාලාභී පරිගණක. ඔන්න මේ වචන දෙක පටලවා ගන්න එපා පුතේ. සේවා යෝජක සහ සේවාලාභී. ඔබට තේරෙනවා. සේවා යෝජක සේවාව සපයන්න. සේවාලාභී සේවාව ලබන්න. සේවාලාභීන්ල කියන්නේ ක්ලයන්ට්ස්ලට, පාරිභෝගිකයින්ට. එහෙනම් සර්වර් කම්පියුටර්ස් සහ ක්ලයන්ට් කම්පියුටර්ස් විදිහට වර්ග බෙදෙනවා. මා ඔබට මෙහි පරිගණක ජාලයක දල සැලැස්මක් පෙන්නලා තියෙනවා. ප්‍රධාන පරිගණකයක් තියෙන මැදින් තරමක් විශාල. මෙන්න මෙයා සලකන්න පුළුවන් ඕනනම් අපට කවුද පුතේ? සර්වර් කියලා. මෙහෙම භෞතිකව මැදකම තියෙන්න ඕනේ නැහැ. දල අදහසක් ඉන්නේ ඔබට තියෙන්නේ. මෙම සර්වර් කම්පියුටර් එකෙන් සේවාව ලබා ගන්නා මෙන්න මේ පරිගණක වලට අපට කියන්න පුළුවන් පුතේ කවුරු කියලාද? ක්ලයන්ට් කම්පියුටර්ස් කියලා. සේවාලාභී පරිගණක කියලා කියන්න පුළුවන්. එහෙනම් සර්වර්ස් එහෙම නැත්නම් සේවා යෝජක පරිගණකයක් තියෙනවා. ක්ලයන්ට්ස් එහෙම නැත්නම් සේවාලාභී පරිගණක කිහිපයක් හෝ රාශියක් තියෙනවා යම් ජාලයක් තුල. අන්න දැන් ජාලය තුල එකිනෙකාට පැවරලා තියෙන తত্ত্বය, කාර්යය, ඔහු කවුද කියන කෙනා මත පරිගණක වර්ගීකරණය ගත්තොත් අපිට දෙන්නෙක් හම්බ වෙනවා මෙන්න මේ සේවා යෝජක සහ සේවාලාභී කියන පරිගණක. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඔබේ මෙම පාඩම් කොටසට අදාළව පරිගණක වර්ගීකරණය අපි කතා කරලා ඉවරයි. එහෙනම් අපි ඉන්නේ 21 වෙනි පාඩමේ. ඔබේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂය 21 වෙනි පාඩමේ 3 වෙනි කොටස තුල කතා කරන පරිගණක වර්ගීකරණය කතා කරලා ඉවරයි. දැන් අපි යනවා තවත් සුවිශේෂී සහ විශේෂයෙන් ඔබට පෞද්ගලික වැදගත් වෙන දැනුමක් එකතු කරගන්න මේ තාක්ෂණය සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔබ පරිගණකයත් එක්ක වැඩ කරද්දී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවුනොත් මොකද කරන්නේ? ඒකට මම උදව්වක් කරන්න යන්නේ. පරිගණක සහ සම්බන්ධ දෝෂ හරණය. දෝෂ තිබුණොත් ඒවා හරණය කරනවා, ඉවත් කරනවා. මොකද්ද මේ කියන්නේ? කම්පියුටර් ට්‍රබල් ෂූටින්. ට්‍රබල් ෂූටින් කියන්නේ ට්‍රබල්ස් ඉවත් කරනවා. මොන වගේ ට්‍රබල්ස් අපිට හම්බෙන්නේ? අපේ විෂය නිර්දේශය තුල එකිනෙකට වෙනස් මේ තියෙන විශාල තියෙන ට්‍රබල්ස් නැත්නම් මේ අපිට හම් වෙන දෝෂ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කරලා තියෙනවා. මොනවාද පුතේ මේවා? උපාංග, මේ භෞතික පරිගණනමය උපාංග එකිනෙක නිසි පරිදි සම්බන්ධ නොකිරීම තුලින් දුවේ පුතේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ වැඩ කරද්දී පරිගණකයේ යම් යම් දෝෂ එනවා. එක හේතුවක් මේක. පරිගණකය හා සම්බන්ධිත උපාංග නිසි ලෙස සවි වෙලා නැතුනොත් ගැටලු ඇති වෙන්න පුළුවන්. තව විදුලි බලයේ සැපයීම හා සම්බන්ධ දෝෂ. නිවැරදිව විදුලි බලය සපයලා නැහැ. අන්න ඒ වෙලාවට පරිගණක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හෝ ක්‍රියාත්මක වීම අඩාල වෙන එකවරම. අන්න එවැනි දෝෂ. තව තියෙනවා පුතේ තුන්වෙනි එක මෘදුකාංග ප්‍රතිචාර නොදැක්වීමේ දෝෂ. පරිගණකේ ස්ථාපනය කළ තියෙන මෘදුකාංග යම්කිසි හේතුවක් නිසා කරප්ට් වෙලා, හානියටපත් වෙලා. එහෙම නැත්නම් නිසි පරිදි ඉන්ස්ටෝල් කරලා නැහැ, ස්ථාපනය කරලා නැහැ. නිසි පරිදි යාවත් කාලීන කරලා නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා මෘදුකාංග නිසි ලෙස ප්‍රතිචාර දක්වන්නේ නැහැ අපේ අවශ්‍යතාවයන් වලට අපි ඒවට කෝල් කරාම. ඒ කියන්නේ අපි කමාන්ඩ් එකක් දුන්නම ඒක වැඩ කරන්නේ නැහැ. inactive softwares. ඒ අන්න එවැනි දෝෂ හමු වෙන්න පුළුවන්. අපි මෙවැනි දෝෂ වලින් කිහිපයක් දැන් කතා කරන්න යනවා ඔබේ විෂය නිර්දේශයට අදාළව. පළවෙනි අපිට හමු වෙන දෝෂය තමයි මෙන්න මේක නිතරම අපේ දරුවන්ට හම්බ වෙනවා. මොකද්ද පුතේ? පරිගණකය ඔන් කරන්න බෑ. දැන් ඔබේ පරිගණකය ඔබ යම් දවසක පරිගණකය ළඟට ගිහිල්ලා ඒක ඔන් කරගෙන වැඩක් කරන්න උත්සාහ කරන ඔබ බටන් එක කොච්චර ප්‍රෙස් කරත් ඔන් වෙන්නේ නැහැ. කලබල වෙලා ටෙක්නීෂියන් කෙනෙකුට කතා කරන්න එපා. ඉස්සෙල්ලම කරන්න ඕන දේ මොකද්ද? ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි මෙන්න මේ power cables මෙන්න මේ power unit එකට හරියට සවි වෙලා තියෙනවද බලන්න. මම උදාහරණයක් වශයෙන් අරන් තියෙන ඩෙස්ක්ටොප් පරිගණකයක් ඇතුළේ තියෙන power unit එකක් මේ සර්ෆේස් එක නැත්නම් මේ ඉන්ටර්ෆේස් එක එළියට පේන්න තියෙනවා. සමහරට ඔබේ ඩෙස්ක්ටොප් පරිගණකේ
මේ සර්ෆේස් එකේ මේ වගේ කෙවිනි දෙකක් තියෙන්නේ නැති වෙයි. එකක් තියෙයි. කෙවිනි දෙකක් තිබුණොත් ඉන්න අදහස් වෙන එකක් ඉන් පරිගණකයේ තුලට විදුලි ලබා ගන්නවා. මේ පවර් යුනිට් එක තුලට බාහිර විදුලි සැපයුමෙන් ඒ ලබා ගන්න විදුලියෙන් තව අවුට් එකක් දෙනවා මොනිටර් එකට. එහෙම පහසුකම් තිබෙන පවර් යුනිට් එකක් තිබෙන ඩෙස්ක්ටොප් පරිගණකයක් ඔබ ගාව තියෙන්න පුළුවන්. මෙන්න මේ කේබල්ස් ගලවලා නැවතත් හොඳින් සවි කරන්න. මේ පවර් කේබල් දෙපසම ඔබේ නිවසේ ඍජු විදුලි බලය සපයීම කරන විදුලි පේනුව හොඳින් විදුලිය සංසරණය වෙනවද කියලා ටෙස්ට් එකක් කරන් චෙක් කරලා බලන්න ආරක්ෂිතව. ටෙස්ට් එකක් අරගෙන චෙක් කරලා බලන්න පුළුවන් ඔබට. එහෙනම් විදුලි බලය සැපීම දෝෂයක් බවට පත් වෙනවා. හරියට සැපීම නැත්නම් දෝෂකාරී නම් අන්න ඔබේ පරිගණකය ස්ටාර්ට් කරන්න බෑ. ඔන් කරන්න බෑ. ඒ වෙලාවට ප්‍රධාන විදුලි සැපීමේ ඉඳලා ඔබ UPS එකක් අඛණ්ඩ බල සැපීමක් පාවිච්චි කරනවා නම් එයට විදුලිය පැමිණීමත් අඛණ්ඩ බල සැපීම හරට ඔන් වෙලාද බලන්න. එයින් විදුලිය එනවද බලන්න. එය පවර් යුනිට් එකට එනවද බලන්න. එහෙනම් ඩෙස්ක්ටොප් පරිගණකයක මේ වගේ ගැටලුවක් ආවත් මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබ මුලින්ම පරීක්ෂා කරන්න ඕන මේ ගැටලුව निराකරණය කරගන්න. පැහැදිලි. ලැප්ටොප් පරිගණකයක මේක ආවොත් මේ වගේ පහසුවෙන් निराකරණය කරගන්න බැහැ පුතේ. ඔබට සැකයක් තිබුණා නම් පරිගණකය ලැප්ටොප් පරිගණකේ අනෙක් පස බලද්දී බැටරිය බුරුල් වෙලා තියෙනවා කියලා බැටරිය ගලවලා ගන්න පුළුවන්. එහි අගුළු අන්ලොක් කරලා නැවතත් හොඳින් සවි කරන්න. නැවත ඔන් කරලා බලන්න ඔන් වේවි. ඔන්න නැත්තම් වෙනත් ගැටලුවක් තියෙනවා. එය පළපුරුදු කාර්මිකයෙක් ලවාම විසඳාගත යුතුයි. ඔබ යම් යම් ටූල්ස් පාවිච්චි කරලා අත්හදා බැලීම් කිරීම නුවණට හුරු නෑ පරිගණකයට හානි වෙන්න පුළුවන්. ඩෙස්ක්ටොප් පරිගණකයක මේ විදිහට ඔබට මේක පරීක්ෂා කරගන්න පුළුවන්. තවත් ගැටලු වෙනවා පුතේ. මොන වගේ ගැටලුද? ඔබ පරිගණකය පාවිච්චි කර ඉන්නකොට පරිගණක එකපාරටම ෂට් ඩවුන් වෙනවා. ඔෆ් වෙලා යනවා. මොනිටර් එක ඔෆ් වෙනවා. සමහරවිට මොනිටර් එක ඔන් එකේ තියෙනවා. කම්පියුටරට නෑ. කිසිම ශබ්දයක් හાર્ඩ් ඩිස්ක් එක ෆෑන්ස් වැඩ කරන ශබ්ද මොකුත් නැති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔබ වැඩ කර ඉන්නවා. කම්පියුටර් එකපාරටම ඔෆ් වෙලා ඔන් වෙනවා. ඒක රීස්ටාර්ට් වෙනවා. මේක නිතර වෙනවා. දවසට වතාවක් දෙකක්, පැයකට වතාවක් දෙකක් නිතර රීස්ටාර්ට් වෙනවා. මේ නිතරම දරුවෝ අපිත් එක්ක කතා කරන ප්‍රශ්න. එක්වරම ෂට් ඩවුන් ලා යනවා. එහෙම නැත්නම් නිතර රීස්ටාර්ට් වෙනවා. මේකට වෙන්න තියෙන හේතු මොනවද? හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඔබට විසඳ ගන්න පුළුවන්. ඔබේ ආධුනික දැනුමට උනත් විසඳ ගන්න පුළුවන්. සරල විසඳුමක් තියෙනවා පුතේ මේකට. මේ දෝෂ හරණය නැත්නම් ට්‍රබල් ෂූටින් එක කරන්නේ මෙන්න මෙයත් එක්ක. කවුද පුතේ? ඔබේ පරිගණකයේ තිබෙන RAM කාඩ් එක බලන්න මෙයා බුරුල් වෙලා ඇති. ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? ඔබේ ඩෙස්ක්ටොප් පරිගණකයක් නම් ඔබ මුලින්ම කළ යුත්තේ මොකද්ද මේ වෙලාවට? මුලින්ම විදුලි බල සැපයීම සම්බන්ධතාවය අයින් කරන්න. ඒක පළවෙනි කාරණේ. ඊට පස්සේ කේසින් එකේ කවරේ පැත්තකින් ගලවලා ඔබ RAM කාඩ් එක තියෙන තැන හොයාගන්න පුළුවන්. RAM banks එකක් හෝ දෙකක් හෝ හතරක් තියෙන්න පුළුවන්. දෙපස තිබෙන අගුල දෙපැත්තට කරන්න. මේ දෙපස තිබෙන අගුල් දෙක දෙපැත්තට කරාම RAM කාඩ් එක මතුවෙනවා. RAM කාඩ් එක අරගෙන සමහර පොදුලා දින පොඩ්ඩක් පිඹින්න. හැබැයි කෙල තැවරෙන්න හොඳ නැහැ. පිඹල හරි කමක් නැහැ. නැවත තිබූ පරිදිම පැත්ත මාරු කරන්න බෑ ඔබට. එහෙම සවි කරන්න බෑ. සවි කරන්න උත්සාහ කරොත් පරිපතයට එහෙම නැත්නම් RAM කාඩ් එකට හානි සිද්ධ වෙනවා. නිවැරදි පැත්තෙන් නැවත තද කරලා සවි කරන්න. නිවැරදිව RAM කාඩ් එක සවි වුණා නම් ටික් සද්දයකින් දෙපැත්තෙන් මේ ලොක් දෙක මේ RAM කාඩ් එකේ දෙපස දෙන කට්ට දෙකට වැටලා තද වෙනවා. එහෙම තද කරලා ඉන්පසු කේසින් එකෙන් වහලා පවර් සප්ලයි එක දීලා පවර් කේබල් එක සවි කරලා ඔන් කරලා බලන්න. ටික වෙලාවක් වැඩ කරද්දී
අර ෂට් ඩවුන් වෙච්ච ගැටලුව හෝ නැවත නැවත මේ රීස්ටාර්ට් වෙන ගැටලුව නැත්නම් අන්න ඔබ විසඳුම හොයාගෙන ඔබ ට්‍රබල් ෂූටින් වැඩේ හරියට කරලා. බොහෝ අවස්ථාවල පරිගණකයක් නැවත නැවත රීස්ටාර්ට් වෙන්න හෝ හදිසියෙම unknownly shut down වෙන්න ප්‍රධාන හේතුව තමයි පුතේ RAM කාඩ් එක බුරුල් වෙන එක. ප්‍රධාන මතකය අහිමි වීම පරිගණකයට. මීට අමතරව හානිකර මෘදුකාංග වෛරසස් වැනි හානිකර මෘදුකාංගයක බලපෑමෙන් වත් මෙවැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා තිබෙන හොඳම විසඳුම තමයි යාවත් කාලීන කරනු ලබන ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කිරීම. පැහැදිලි නේද පුතේ? ඔබ යාවත් කාලීන කරන්න බැරි ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිත කිරීම නුවණට හුරු කාර්යයක් නෙවෙයි. අනික ඔබ හොඳ ලයිසන් වෛරස් ගාඩ් එකක් බලපත්‍ර සහිත වෛරස් ගාඩ් එකක් කඩෙන් වෙලදී ගත්තත් වෙළඳසැලෙන් මිලදී ගත්තත් ඔබ අන්තර්ජාලයට ගිහලා අප්ඩේට් කරන්නේ නැත්නම් එහෙනම් ඒනොත් ඇති ප්‍රයෝජනේ ඊටාම සීමිතයි. දිනපතා හැකිනම් මෙය අප්ඩේට් කළ යුතුයි. මොකද හැම මොහොතකම ගතවන සෑම පැයකටම හෝ ඊට අඩු කාලයකටම අලුතෙන් වෛරස් මෘදුකාංග නැත්නම් හානිකර මෘදුකාංග නිර්මාණය වෙනවා ලෝකෙ කොහේ හරි. ඒවා අන්තර්ජාලයට එකතු වෙනවා. ඉතින් ඔබ අන්තර්ජාලයට සැරිසරන්න ගියාම බාහිර ආචායන උපාංගයක් පරිගණකයට සවි කරද්දී අන්න ඒ වෙලාවට ඔබේ පරිගණකයට කිසියම් හානිකර මෘදුකාංග වල තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ඒට හොඳම විසඳුම තමයි යාවත් කාලීන කරනු ලබන ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිත කිරීම. ඔබ ගාව ලයිසන් වෛරස් ගාඩ් එකක් තියෙනවා නම් එය අනිවාර්යයෙන්ම දිනපතා හෝ දින දෙක තුනකට සැරයක් වත් යාවත් කාලීන කරන්න අප්ඩේට් කරන්න. ඔබට පුළුවන් ප්‍රතිවෛරස මෘදුකාංගයේ settings නැත්නම් සිටුවම්ස් වෙනස් කරන්න settings වලින් හදන්න පුළුවන් auto update වෙන්න. ඒතර අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ලැබෙන සෑම මොහොතකම ප්‍රතිවෛරස් මෘදුකාංගය තමන්ම ස්වයංක්‍රීයව අප්ඩේට් වෙනවා. අන්තර්ජාලයෙන් නොමිලේ ලබා දෙන ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිත කිරීම අනුමත කළ හැකි තත්වයක් නෙමෙයි. හොඳයි. ඔබට මම එකවර දෝෂහරණයන් දෙකක් කියලා දුන්නා. මේ දෘඩාංග සම්බන්ධ දෝෂහරණය සමගම මෘදුකාංග සම්බන්ධ දෝෂහරණයකුත් කතා කරා. අපි බලමු තවත් ගැටලු කොයි වගේ දේවල්ද අපට හමු වෙන්නේ. ඊළඟ වැදගත්ම දේ තමයි ඔබ පරිගණකය ස්ටාර්ට් කරන්න ගියාම ඔන් කරන්න ගියාම ඔබ කම්පියුටරේ ඔන් කරාට ඔබට පේන මොනිටර් එක ඔන් හැබැයි no signal කියලා මේ වගේ මැසේජ් එකක් එන්න පුළුවන්. මැසේජ් එකේ අකුරු හෝ භාවිත වෙන වචන වෙනස් වෙන්න පුළුවන්. බැලු බැලමුන ඔබට පේනවා සිග්නල්ස් නැහැ කියලා. මොකද්ද පුතේ ඇති වෙන්න පුළුවන් ගැටලුව? ඇති වෙන්න පුළුවන් ගැටලුව තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ VGA කාඩ් එකෙන් හෝ VGA කාඩ් එකක් නැතුව හෝ මදර්බෝඩ් එකේ ඔන් බෝඩ් වෙන VGA පෝට් එකෙන් ඩෙස්ක්ටොප් පරිගණකේ නම් පිටිපස්සේ ලැප්ටොප් පරිගණකේ නම් පසකින් තියෙන්නේ මේ VGA පෝට් එක. දැන් නම් ලැප්ටොප් පරිගණකවල VGA පෝට් එකක් එන්නේ නැහැ. මම මේ කියන ගැටලුව ලැප්ටොප් පරිගණකවල නැහැ. මොකද VGA කේබල් එකෙන් නෙවෙයිනේ ඩිස්ප්ලේ එක සම්බන්ධ වෙන්නේ. ලැප්ටොප් පරිගණකයටම සම්බන්ධ වෙලා ඉවිල තියෙන්නේ. එතකොට ඩෙස්ක්ටොප් පරිගණක සම්බන්ධයෙන් තමයි මම මේ ගැටලුව කියන්නේ. ඩෙස්ක්ටොප් පරිගණකයක සිස්ටම් යුනිට් එකේ ඉඳලා ඩිස්ප්ලේ එකට මොනිටර් එකට දත් අරගෙන යන්නේ මෙන්න මේ VGA පෝට් එක හරහා මෙන්න මේ VGA කේබල් එකක් මගින්. ඉතින් මේ VGA කේබල් එක හරියට සම්බන්ධ වෙලා නැත්නම් බුරුල්ලා තිබුණොත් ස්ක්‍රීන් එකේ පෙන්නනවා සිග්නල් නැති කතාවක්, no signal කතාවක්. මම කෙටියෙන් no signal කිව්වේ විවිධ වචන පෙන්නනවා විවිධ manufacturers ලා යටතේ තියෙන විවිධ monitors. එහෙනම් no signal වැනි තත්ත්වයක් ඇති වුණාම ඉස්සෙල්ලම ඔබ කරන්න ඕන VGA කේබල් එක හරියට ෆිට වෙලාද බලන්න, ගලවලා නැවත සවි කරන්න. මේ සෑම කාරණයක් කරන්න යද්දිම විදුලි බලය අක්‍රිය කරන්න මතක තබා ගන්න ඩෙස්ක්ටොප් පරිගණකයක විශේෂයෙන්. පැහැදිලි නේද? එහෙනම් දුවේ පුතේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂය තුල එහි තිබෙන 21 වෙනි පාඩමේ පරිගණක පද්ධතියක් එහි උපාංග කියන පාඩම තුල අපි මේ 3 වෙනි කොටසෙන් සාකච්ඡා කරා පරිගණක වර්ගීකරණය සහ එහි ඇතිවිය හැකි යම් යම් දෝෂ
හඳුනා ගැනීම සහ එම දෝෂ හරණය කොහොමද කරන්න කියලා. මට විශ්වාසය ඔබට ඉතා හොඳ දැනුමක් මේ සම්බන්ධයෙන් ලැබුණා. එහෙනම් අපි මේ පාඩමේ අවසානට ගමන් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඔබ වෙනුවෙන් සකස් කරලා තිබෙනවා විශේෂ ප්‍රශ්න සමූහයක්. අපි ඊළඟ පාඩම් කොටසේ ඉඳලා අන්නේ ප්‍රශ්න සමූහය එකින් එක සාකච්ඡා කරමු මේ පාඩමට අදාළව. එතකොට මේ පාඩම පුරාවටම මේ පාඩම් කොටස් 3 තුල ඔබ ඉගෙනගත් සියලු විෂය කරුණු ඉතා මනාව ඔබේ මනසේ ධාරණය වෙලා තියෙනවද නැද්ද කියලා ඔබට හොඳින් බලා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි එම රිවිෂන් ප්‍රශ්න සාකච්ඡා කිරීම මාලාවට සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් සමුගනිමු.